සවස දේශනාවෙහි පරිවර්තනයයි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. එතකොට සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියන මාර්ගාංගය අද පැහැදිලි වෙනවා. සම්මා සමාධිය කියලා කියන්නේ අපි සාකච්ඡා කරගෙන ආපු ආර්ය ශ්‍රැංග මාර්ග පියවරවල අවසානම අධීරය, අවසානම පියවරයි. එතකොට මේ සම්මා සමාධිය කියන වචනයට ඉස්සෙල්ලා උන්වහන්සේ හැඳින්වීමක් වශයෙන් අවධානය යොමු කළා. සම්මා කියන වචනය සඳහන් වෙන්නේ නැතිව සමාධි කියලත් මේ වචනය තියෙන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එහෙම ගත්තහම සම්මා තියෙන තැන තමයි බුදුදහමේ තියෙන නිවැරදි සමාධියින් අදහස් වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න කියලායි බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුව බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළේ. එතකොට සම්මා සමාධිය කියන එකෙන් අදහස් වෙන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය සහ එතනින් එහාට තියෙන පියවරවල් නිසා මේ ධ්‍යාන පිළිබඳව නිසක අවබෝධයක් ඔබ තබා ගන්නවා නම් ඔබේ පුහුණුව සාර්ථක වෙන බවයි උන්වහන්සේ මතක් කරේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව මේ සමාධි කියන එක සම්මා සමාධිය කියන එකෙන් පසුව තියෙන්නේ ත්‍රිවිද්‍යාව. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය සහ අසවක්ඛය ඥානය කියන තුනෙන් ඇතුළත් ත්‍රිවිද්‍යාව. එතකොට මේ ත්‍රිවිද්‍යාව සමාධියෙන් පසුව තියෙනවා නම් මේ සමාධිය මොනතරම් ගැඹුරු අත්දැකීමක්ද කියලා හිතන්න අපිට ඉඩ දුන්නා. ඒ නිසා තමයි මේ සමාධියින් උත්තරී මනුස්ස ධම්ම කියලා පැහැදිලි කරන්නේ. උත්තරී මනුස්ස ධම්ම කියලා කියන්නේ මිනිස්යන්ට වඩා එහා ගියපු උතුරු ඉහළ ධර්මතාවයක් කියන වගේ. එතකොට මේ උත්තරී මනුස්ස ධම්ම කියලා මේවා තේරුම් ගත යුතුයි අපි. මේ ඉංග්‍රීසියෙන් කියන්නේ super human states, මිනිස්යන්ටත් වඩා ඉහළ තත්වයන්. ඉතින් සමාධියත් ත්‍රිවිද්‍යා කියන ත්‍රිවිද්‍යාවත් තුන ගොඩක් වෙලාවට එකට බද්ධයි කියන එක සහ උත්තර මිනිස් ධම් කියන මේ සමාධින් වලට කියන්නේ එහෙමයි කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඒකට හේතුව අපේ සාමාන්‍ය මනුෂ්‍ය අත්දැකීමෙන් එහා අත්දැකීම් තමයි මේ අත්දැකීම්. මේ අත්දැකීම් වලින් පස්සේ තමයි සූත්‍රවල සඳහන් වෙන්නේ අලං අරිය ඥාන දර්ශන විශේෂෝ කියන එක. ඒ කියන්නේ ආර්ය ඥාන දර්ශනයේහි විශේෂත්වයක් තියෙනවා ඥානයේ සහ දැකීම. එතකොට අලං කියලා කියන්නේ worthy of the noble ones. එතකොට ආර්යයන්ට සුදුසු ඥාන දර්ශන විශේෂයක් තමයි හතරවෙනි ධ්‍යානය සහ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ. හතරවෙනි ධ්‍යාන නෙමෙයි ධ්‍යාන හතර සහ ත්‍රිවිද්‍යා කියලා කියන්නේ. එතකොට ධ්‍යාන හතර ඥාන දර්ශන කියලා සූත්‍රවල සඳහන් වෙනවා කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා. ඒ කියන්නේ ඥාන දර්ශන කියලා හඳුන්වන්නේ ධ්‍යානමයි. ඒ නිසා ඥාන දර්ශනයක් උපදවා ගැනීමයි මේ ධ්‍යාන උපදවා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ. ඥාන කියලා කියන්නේ ඥානය දැන ගැනීම, දර්ශන කියන්නේ දැකීම කියන එක. ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට විශේෂයෙන් දැකීම කියන එක. එතකොට ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ ධානය උපදවා ගන්නටත්, ඇතුල් වෙන්නටත්, එය පවත්වා ගැනීමටත්. ඒ නිසා ධානවලට ඒ ධාන සුඛය පවත්වා ගන්න එකට අවබෝධයට හේතු වෙන සුඛය කියලා හඳුන්වන නිසා සම්බෝධ සුඛ කියලා ධානවලට කියනවා කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළා. සම්බෝධය අවබෝධයේ හොඳම අවබෝධයට හේතු වෙන සුවය. එතකොට ධ්‍යාන ලැබුවට පස්සේ ඒ තියෙන සුවයට happiness of awakening අවබෝධයට හේතුපාදක වෙන සුවය කියලායි හඳුනා ගන්න තියෙන්නේ. එතකොට ඒ ධ්‍යාන වලටම කියන වෙනත් නමක් කියලා හඳුනා ගන්න කියලායි පැහැදිලි කළේ. මීට අවුරුදු 2කට කලින් චූලහත්තිපදෝපම සූත්‍රය මෙබඳු වැඩසටහනකදී උන්වහන්සේ පැහැදිලි කරා කියලා ප්‍රකාශ කළා. එම වැඩසටහනේදී කොහොමද මේ ධ්‍යාන
චූලහත්තිපදෝපම සූත්‍රයේ පියවරෙන් පියවර පැහැදිලි කළේ කියලා මතකද කියලා ඇහුවා. එතකොට මේ වැඩසටහනට අනුව කුඩා ඇත්පාදය විශාල ඇත්පාදය ආදී වශයෙන් පිළිවෙලින් ගිහිල්ලා මේ නාග කියන ඇතා සැක නැතිවම හමු වෙන කම්ම කැලේක හොයාගෙන යෑමයි අදහස් වෙන්නේ. එතකොට සැකයක් නැතිවම දැනගන්නවා මේ ඉන්නේ නාග කියන විශාල හස්ති රාජයා කියලා. එතකොට කුඩා ඇතුන් හඳුනා ගන්නවා පියවර වලින්. සමහර වෙලාවට ටිකක් උස ඇතුන් හඳුනා ගන්නවා අතු කඩලා තියෙන උසේ හැටියට. තවත් සැකයි විශාල ඇති කියලා හොයාගෙන යනකොට ලොකු ගස්වල අතු බිඳිලා තියෙනවා දැක්කහම තේරුම් ගන්නවා මේ නාග කියන හස්තිය විශාලම හස්තිය කියලා. එතකොට මේ ධ්‍යාන අවබෝධ කර ගැනීමේදීත් අපි මේ පාද අනුව ගියහම අපි තේරුම් ගන්නවා සැක නැතිවම මෙය නෙමෙයි මෙතනින් එහාටත් තියෙනවා ඒ එහා සුවය මේ වගේ කියලා තේරුම්ගෙන අපි එතනයි නතර වෙන්නේ. හැබැයි තේරුම් ගන්නකොටම අපි දැනගන්නවා මේ ෆුට් ප්‍රින්ට් ඔෆ් ද බුද්ධ බුදුරජාණන් වහන්සේගේම අඩිපාර තමයි මේ. බුදුරජාණන් වහන්සේම මේ පියවර තබලා ඊළඟ පියවරට ගිහිල්ලා එහෙම ගමන් කරපු පියවර තමයි හතරවෙනි ධානයේ දක්වා තියෙන ධාන හතර චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ. බුද්ධත්වයට පත්වීමට උපකාරී වුණු පියවරෙන් පියවර යන්නට තියෙන ඒ පියවර හතරේ බුදුරජාණන් වහන්සේ ගමන් කළා. ඒ පියවර හතරේ තමයි අපිත් ගමන් කරන්නේ. ඉතින් අපිට එතකොට පුහුණුවක් අපි හදා ගන්නකොට අපි හිතනවා මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය හොයාගන්න කරන පුහුණුවයි කියලා. උන්වහන්සේ ගමන් කරපු පාර හොයාගන්න තියෙන පුහුණුවයි මේ පුහුණු වෙන්නේ කියලා. මෙම තත්වයන් ගැඹුරුම තත්වයන් කියලත් අපි හිතාගෙනයි මේ පුහුණුව ආරම්භ කරන්න ඕනේ. ලේසියෙන් ගන්න එපා කියන එක එතනින් අදහස් කළේ. ඒ නිසා මේවට ගැඹුරු අර්ථකථනක් දීලා තියෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එහෙම ගැඹුරු අර්ථකථන දීලා තියෙන සූත්‍ර කොහොමත් හැම සූත්‍රයකම වගේ මෙම අර්ථකථනය මේ විදිහටම දීලා තියෙන නිසා ඒ ධ්‍යාන හතර බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම කියලා ගැඹුරු තද විශ්වාසයක් බ්‍රහ්මාලි හාමුදුරන්ට ඇති වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඒකට හේතුව තමයි මේ කාම ලෝකයෙන් බැහැර වෙන්නට උපකාරී වන්නේ ධ්‍යාන හතර නිසා. කාම ලෝකයෙන් බැහැර වෙලා මේ රූප ලෝකයේ ගැඹුරුම තැනකට සැපයේ සුඛයේ සතුටේ ඉහළම තැනට යන්න ධ්‍යාන උපකාරී වන නිසා. ඊළඟට උන්වහන්සේ සූත්‍රය කියුවා. සූත්‍රය තමයි මේ right stillness කියලා ඒ මාතෘකාව යටතේ තියෙන්නේ. right stillness කියන්නේ සම්මා සමාධි කියන తত্ত্বය. right concentration කියලාත් කියනවා. නිවැරදි සමාධිය කියලා. එතකොට ඒකට උන්වහන්සේ කැමති වචනේ තමයි right stillness කියන එක. නිවැරදි සමාධි తত্ত্বය, නිවැරදි නිශ්චලතාවය කියන తত্ত্বය. මේ සූත්‍රය සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ තියෙන කොටසක් තමයි මේ උපුටාගෙන තියෙන්නේ. ඇනලිසිස් කියලා විභංග කියන මාතෘකාව යටතේ සංයුත්ත නිකාය 45:8 අපි සූත්‍රය කියවමු. and what bhikkhus ඒ වගේම කුමක්ද මහණෙනි is right samadhi හරි සමාධිය කියන්නේ කුමක්ද? here bhikkhus මෙහිදී මහණෙනි secluded from sensual pleasures කියලා කියන්නේ කාම සුඛයන්ගෙන් බැහැර වෙලා හුදකලා වෙලා. secluded from unwholesome states ඒ කියන්නේ අකුසල තත්වයන්ගෙන් බැහැර වෙලා. a bhikkhu enters භික්ෂුවක් පිවිසෙනවා and dwells පිවිසලා වාසය කරනවා in the first jhana පළවෙනි ධ්‍යානය තුල, which is accompanied by ඒ පළවෙනි ධ්‍යානයේ සංයුක්ත වෙනවා ධ්‍යාන අංග තියෙනවා මේ වගේ thought and examination සිතිවිලි තියෙනවා, සිතිවිලි විමසීමක් තියෙනවා. හැබැයි මේ කියන සිතිවිලි
සියුම්ම සිතිවිලි වල අවසානය වගේ කියලා තේරුම් ගන්න කිව්වේ. නැත්නම් නිකන් එහෙම හිත ඉන්න එක නෙමෙයි කියලා තේරුම් ගන්න කියලා පැහැදිලි කළා. මේක නැවතත් අපි එක වචනින් වචනේ පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කියවලෙමු. With rapture and happiness. එතකොට ප්‍රීතිය සුඛය කියන දෙකත් සහිතව ඒ දෙක ඇති වෙන්නේ born of seclusion. ඒ දෙක ඇති වෙන්නේ හුදකලාව තුලින්. With the subsiding of thought and examination. දැන් මේ දෙවෙනි ධානයට යන්නේ with the subsiding of thought and examination. සිතීමත් සිතවිලි විමසීමත් කියන ඒ තුනීව තිබුණු ස්වභාවය නැත්තටම නැති වෙලා ගියාම he enters and dwells in the second jhana. ඒ භික්ෂුව දෙවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. which has internal confidence. ඒ දෙවෙනි ධානය තුල තියෙනවා ආධ්‍යාත්මික සද්ධාව විශ්වාසය. ඇතුළතින් ඇතිවෙන මේක හරි මේ මාර්ගය හරි කියලා හිතෙන තමන්ගේ අත්දැකීමෙන් ලැබෙන විශ්වාසය තියෙනවා. and unification of mind. unification කියන්නේ ඒකාග්‍රතාවය. මනසේ ඒකාග්‍රතාවය තහවුරු වෙනවා තව දුරටත් දෙවෙනි ධ්‍යානයේදී. ඒ වගේම is without thought and examination. නැවත අවධාරණය කරනවා දෙවෙනි ධ්‍යානය තුල සිතවිලිත් නැහැ. සිතවිලි අධ්‍යයනය කිරීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. කුමන මට්ටමේ සිතවිල්ලක්ද කියලාවත් අධ්‍යයනය කිරීමක් නැහැ. ඒ වගේම මේ ධ්‍යානය තුල තියෙනවා and has rapture and happiness born of samadhi. මෙතන සමාධියෙන් හටගනිපු ප්‍රීතියත් සුඛයත් තමයි තියෙන්නේ. එතකොට කලින් තිබුණේ හුදකලාවෙන් ඇති වුණු ප්‍රීතියත් සුවයත්. දැන් තියෙන්නේ සිතවිලිත් නිහඬ වුණාට පස්සේ ඇතිවෙන සමාධියෙන් ඇතිවුණු සතුට සහ ප්‍රීතිය සහ සුඛය කියන දෙක. ඒ තමයි දෙවෙනි ධ්‍යානය. ඊළඟ එක with the fading away as well of rapture. ප්‍රීතියත් නැති වෙලා ගියාට පස්සේ ප්‍රීතියත් තුනී වෙලා ගියාට පස්සේ he dwells equanimous. උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා and mindful සහ සිහියෙන් යුක්තව and clearly comprehending සම්ප්‍රජඤ්ඤයෙන් යුක්තව සිහියක් තියෙනවා. මනස චලනය වන ආකාරය පිළිබඳව මන අවබෝධයක් ඇතිව he experiences happiness with the body. ඉතුරු වෙන්නේ මොකද්ද? happiness with the body. කය සමග විඳින සුඛය. මේ ගැන අර්ථකථනයක් දුන්න. ඒ මම පසුව පැහැදිලි කරන්නම්. එතකොට මේ මනෝමය ශරීරයෙන් විඳින ඉහළම සැපය කියන එකයි ඇත්තටම එතනින් දුන්න අර්ථකථනය. එබඳු ඉහළම සැපයක් මේ වෙලාවේ විඳිනවා. අර ප්‍රීතිය ඉවර වෙලා ප්‍රීතිය මිදුනහම ප්‍රීතිය නැති වෙලා ගියාම ස්වාභාවිකවම ලබන සුඛය තමයි මේ සුවදායිතාවය සනීපය තමයි මේ තුන්වෙනි ධ්‍යානයෙන් අත්විඳින්නේ. එහෙම අත්දැකීමක් ලැබුණාම එබඳු සුවයක් ලැබුණාම he enters and dwells in the third jhana. ඒ භික්ෂුව තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා. of which එම ධ්‍යානය ගැන the noble ones declare. ආර්යයන් වහන්සේලා මෙන්න මෙහිම ප්‍රකාශයක් කරනවා. he is equanimous. අන්න ඒ භික්ෂුව උපේක්ෂාවෙන් යුක්තයි. mindful. හරි සිහියෙන් යුක්තයි. අන්න සිහියේ පරිපූර්ණ තැන මෙතන. one who dwells happily. ඒ වගේම ඒ භික්ෂුව සතුටින් සුඛයෙන් සුඛ වාසයක ඉන්නවා කියලා ඒ තුන්වෙනි ධ්‍යානය අත්විඳපු භික්ෂුවට ආර්යයන් වහන්සේලා විසින් කියනවා. ඊළඟට හතරවෙනි ධ්‍යානය with the abandoning of pleasure and pain. හතරවෙනි ධ්‍යානයේදීත්
මේ සුඛයත් දුක්ඛයත් කියන දෙක බැහැර වුණාට පස්සේ ඒ ඇයි එතන සුඛ දුක්ඛේ සඳහන් වෙන්නේ කියලා පැහැදිලි වුණා පසුව මම ඒක කියන්නම්. And with the previous passing away of joy and displeasure, කලින් ප්‍රීති සුඛයත් නැති වුණාට පස්සේ he enters and dwells in the fourth jhana, සතරවෙනි ධ්‍යානයට ඒ භික්ෂුව සමවැදිලා වාසය කරනවා. Which is neither painful nor pleasant, and ඒ ධ්‍යානය සුඛයත් නැහැ දුක්ඛයත් නැහැ, අදුක්ඛම සුඛයෙන් යුක්තයි. And includes ඒ තුල අන්තර්ගතයි the purification of mindfulness by equanimity, උපේක්ෂාවෙන් ලබන පිරිසිදු භාවය, උපේක්ෂාවෙන් සහ උපේක්ෂාවෙන් ලබන සිහියේ පිරිසිදු භාවය මේ අත්දැකීම තුල තියෙනවා. This is called සම්මා සමාධි. මේකට තමයි සම්මා සමාධි කියලා කියන්නේ. අන්න ඔබඳු ආකාරයට තමයි සම්මා සමාධිය පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ගැන පැහැදිලි කරපු ආකාරය මම මේ සටහන් ලියාගනිපු ආකාරයට පැහැදිලි කරන්නම්. අංගුත්තර නිකායේ එක සූත්‍රයක් තියෙනවලු ත්‍රෝන් කටු ගැන කියවෙන සූත්‍රේ නම උන්වහන්සේට මතක් වුණේ නැහැ. සමහර විට මේක සාකච්ඡා කරගෙන යද්දී සාවින්වහන්සේලාට මතක් වෙන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ධ්‍යානයේට සමවැදීමේදී එතන තියෙනවලු මේ ඇහෙන එක, යමක් ඇහෙනවා නම් එය බාධාවක් කියලා. ඇහෙනවා නම් සූත්‍රය මතකයිද? සල්ල. ඔව් සල්ල කියන සූත්‍රය. සල්ල කියලා කියන්නේ කටුවලටනේ. ඒ සල්ල කියන සූත්‍රයයි ඒක ලියාගෙන හොයලා බලන්න. එතකොට ඒ සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ පළවෙනි ධ්‍යානයට බාධාවක්ලු මේ ඇහෙනවා කියන එක. දේවල් ඇහෙනවා නම් එතන පළවෙනි ධ්‍යානෙ නැහැ කියන එකනේ අනිත් අතින් ගන්න වෙන්නේ. එතකොට අපේ ඇසීම කියන ඉන්ද්‍රිය උන්වහන්සේ පැහැදිලි කරේ ඇස් පියාගත්තාම රූප නම් පේන්නේ නැහැ. ඊට පස්සේ රස බැලීමක් කියන එකත් දුරින්ම දුරු වෙනවා. අපි රස බලන්නේ නැත්තම් ගන්ධයන් දුරු වෙනවා. හොඳ පහසු ඉරියව්වක හොඳට සමවැදලා ඉන්නකොට ස්පර්ශයන් ගිනුත් වෙන් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ ශබ්ද සහ මනෝ කියන ධර්මතා. ඒතර ශබ්ද තමයි අන්තිමේදීම නැති වෙලා යන්නේ. ඒ අන්තිමේදීම අපේ සමාධියේදී නැති වෙලා යන ශබ්ද නැති වුණාට පස්සේ අපේ පළවෙනි ධ්‍යාන අධ්‍යක්ීමට අපි සම්ප්‍රාප්ත වෙනවා. එහෙම හිතන්න කියලායි උන්වහන්සේ පැහැදිලි කරේ. එතකොට දෙවෙනි ධ්‍යානයට බාධාවක් වෙන්නේ විතක්ක ਵਿਚාර. දෙවෙනි ධ්‍යානයට බාධාවක් වෙන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක කියලා කියන්නේ ਵਿਚාර කියලා කියන්නේ සිතීමත් සිතවිලි විමසීමත් කියන දෙක. එහි නිමග්න වෙලා ඉන්න තරමට දෙවෙනි ධ්‍යානය ස්ථාපනය වෙන්නේ නැහැ, ප්‍රබල වෙන්නේ නැහැ. දෙවෙනි ධ්‍යානයේ ගැඹුරක් අත්විඳින්න බෑ. ඔන්න ඔය විදියටයි ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේදී අපිට ඇහෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය උන්වහන්සේ පැහැදිලි කරා අපි ඔය අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝත් කියන විදියට ඇහෙන එක තමයි ඔය අපේ අමාරුම සංවේදනය. එය නැති වෙන්න තැන විශාල නිදහසක් දැනෙනවා කියලා. ඒ දැනිච්ච තැන අපි ඔය අරමුණු එන එකෙන් දොරවල් වැහිලා අරමුණු එන එක හැමම නතර වෙලා යනවා. ඔක්කොම නිමුණ වගේ අත්දැකීමක් කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට එම සූත්‍රයම ඒ සල්ල කියන සූත්‍රයම 2300කට පෙර වසර 2300කට පෙර සංග්‍රහිත වෙච්ච පැරණිම චීන මූලාශ්‍රයකත් ඒ විදියටම සඳහන් වෙන හින්දා එතකොට මේ කියන කාරණා මුල් බුදු සමයේ සාකච්ඡා වුණු සූත්‍ර කියලාම උන්වහන්සේ විශ්වාස කරනවා කියලයි
මේ උන්වහන්සේ අදහස් දැක්ුවේ. ඉතින් ඒක නිසා තමයි මේ වගේ වැඩසටහන් වල අපි මේ සංසන්දනාත්මකව ඉගෙන ගන්නකොට අපිට ටිකක් විශ්වාසයක් ඇති වෙනවා. අතීත සූත්‍ර මූලාශ්‍ර දැන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ මෙබඳු සූත්‍රම කලිනුත් දේශනා කරන්න ඇති මේ වගේම කියලා. ඉතින් එය හරිම වටිනවා. තවත් අපිට උපදේශයක් දුන්නා මේ සූත්‍රයට යන්න කලින්. උපදේශය තමයි මේ අපි දුක් වෙන්න හොඳ නැතිලු මේ ධ්‍යාන නැහැ කියලා අපිට. මොකද ධ්‍යාන ලබන්න කලින්ුත් ඊට වඩා මේ අපිට දැනෙන සතුට වෙන්න පුළුවන් සෑහෙන දේවල් තියෙනවා. ඒවා ඒ වගේම සුවදායි ප්‍රීතිමත් අත්දැකීම් නිසා මේ ධ්‍යාන නැහැ කියලා මේ කලබලයක් ඇති කරගන්න එපා කියලා වගේ අදහසක් තමයි උන්වහන්සේ දුන්නේ. ධ්‍යාන ලබන්න කලින් තියෙන සුවයත් හරිම සනීප සුවයක් කියලායි අපිට හඳුනා ගන්න කියලා පැහැදිලි කළේ. එතකොට මේ මග්ග සංයුත්තේහි පැහැදිලි කරන සූත්‍රයේ හැටියට හරි සිහියක් තුලින් ධ්‍යානයන් හට ගන්නවා කියලායි සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ධ්‍යාන අධ්‍යක්ීම් ලැබපු අය එම අධ්‍යක්ීම් ඇවිල්ලා පැහැදිලි කරද්දී ඒ අය කියන විස්තර අනුවත් කියවෙන්නේ මේ අධ්‍යක්ීම් මෙච්චර පැහැදිලිව සූත්‍රවල සඳහන් වෙන එක පුදුම කරවන මවිත කරවන සුළුයි කියලා. මොකද මේ වගේ අත්දැකීම් පැහැදිලි කරන්න වචන නැහැ. වචන නැති නිසා මේ වගේ අත්දැකීම් හරි අමාරුයි වචන වලට පෙරලලා පැහැදිලි කරන්න. ඉතින් අත්දැකීම් ලැබපු අය උන්වහන්සේට ඇවිල්ලා කතා කරද්දී ඒ අය කියන්නේ හරි පුදුමයි මේ විදිහේම අත්දැකීමක් මෙයම තමයි කියලා ඒ වගේ අය ප්‍රකාශ කරනවලු. ඉතින් දැන් අපි සූත්‍රයේ විස්තර අර්ථ වශයෙන් දැනගනිමු. එතකොට secluded from sensual pleasures කියන්නේ මේ විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ කාම ඉන්ද්‍රයන්ගෙන් බැහැර වෙන එක. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය වලින් එන කාම අරමුණු වලින් බැහැර වෙන එක. ඊළඟට තමයි secluded from unwholesome states. අකුසල තත්වයන්ගෙන් බැහැර වෙනවා කියලා කියන්නේ නීවරණ ධර්ම වලින් බැහැර වෙන එක. අකුසල තත්වයන් කියලා කියන්නේ මෙතනදී පංච නීවරණ. ඒ නීවරණ වලින් බැහැර වෙන එක. A bhikkhu enters and dwells in the first jhana. භික්ෂුවක් පළවෙනි ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා. Which is accompanied by thought and examination. ඒතර විතක්ක ਵਿਚාර වලින් යුක්තයි කියන එක. විතක්ක ਵਿਚාර මෙතන මේ පළවෙනි ධ්‍යානයේ සිතීමත් සිතවිලි විමසීමත් කියන එක නැවතත් මම අවධාරණය කරන්නේ බ්‍රහ්මාලි හාමුදුරු කිව්ව විදිහට මේ සිතවිලි ගලාගෙන එන එක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. සිතවිලි අඩු වෙලා ගිහිල්ලා ඒ සිතවිලි පිළිබඳව ඇතිවුණු සිහියක් ඔබට තියෙනවා. මේ සිතවිලි මෙන්න මෙහෙම නැති වෙලා ගියා. මේ සියුම් ස්වභාවයක් සිතවිලි කියලා කියන්නේ ඒව පිළිබඳව විමසීමේ නුවණක් විමසීමේ සිහියක් ඇතිවයි ඉන්නේ. එහෙම නැතුව අපිට සිතවිලි ගලාගෙන එනවා නම් ගැඹුරු ධානයක නෙමෙයි අපි ඉන්නේ කියලා තේරුම් ගන්න කියලායි උන්වහන්සේ පැහැදිලි කළේ. with rapture and happiness born of seclusion. ප්‍රීති සුඛය මතු වෙනවා හුදේකලා වීම තුලින්. මේ හුදේකලා වෙන්නෙත් මොනවකින්ද? බාහිර අරමුණු වලින්, බාහිර ලෝකයෙන් තමයි අපි මිදෙන්නේ. එතකොට දැන් ඒ පළවෙනි ධ්‍යානයේ පැහැදිලි කරලා තියෙන ආකාරය. ඉතින් මේ අත්දැකීම් එකක්වත් නැත්තම් ඔබට ඒ ධ්‍යානය වැඩිලා නැහැ කියලා අවංකවම පිළිගන්න හදවතින් එහෙම පිළි අරගෙන ඔබගේ අඩුපාඩු සකස් කරගෙන ඔබ කවදාවත් නොගියපු මේ ලෝකයට පිවිසෙන්න කියලායි උන්වහන්සේ ආරාධනා කළේ. ඒ වචනේ හරියද දන්නේ උන්වහන්සේ පැහැදිලි කළේ කියලා ම කියන්නම්. සාමාන්‍යයෙන් කියන විදිහට උන්වහන්සේ පැහැදිලි කළේ
අපි මේ නොගිය ලෝකයකට අමුතු ලෝකයකට මේ සමවැදීමක් තමයි මේ විදිහට අපි සිද්ධ කරගන්නේ. With the subsiding of thought and examination, සිතවිලි සහ සිතවිලි විමසීම නැති වෙලා ගියාට පස්සේ අවිතක්කං අවිචාරං අන්න දෙවෙනි ධ්‍යානයේ සමවදිනකොටම කිසිම ආකාරයක අර සියුම් වූ ස්වභාවයෙන්වත් සිතවිලි නැහැ. සියුම් වූ ස්වභාවයෙන්වත් සිතවිලි සහ සිතවිලි පිළිබඳව අවධානයක් විමසීමක් නැහැ. විතක්කයක් විචාරයක් නැහැ. He enters and dwells in the second jhana. දෙවෙනි ධ්‍යානයට සම්වැදිලා එහෙමයි වාසය කරන්නේ. Which has internal confidence. ඇතුළත විශ්වාසය, ඇතුළත සද්ධාව. තමන් තුළ ආධ්‍යාත්මිකවම ඇතිවෙන සද්ධාව තමන් තුළ තියෙනවා. ඒකට පාලියෙන් කොහොමද කියන්නේ මේ? මතකයිද කාටවත්? මතක? ප්‍රශ්නේ තමයි මේ දැන් මේ කොහොමද මෙතන තියෙන්නේ? internal confidence කියන එක ඇතුළතින් සද්ධාව ඇති කියන එක. ඒකාග්‍රතාවයයි ඇතුළතින්ම විශ්වාසය තියෙනවා මේ මාර්ගය හරි කියලා. මේ දැන් අපි බලමු අවිතක්කං අවිචාරං ඒ විවේකජම් පීතිසුඛං එතන ඒක පැහැදිලි. සමාධියම් පීතිසුඛං ඒකත් හරි. එතකොට he enters and dwells in the second jhana. ဒုတိ ය jhanං උපසම්පජ්ජ විහෙරති, which has internal confidence and unification of mind. අවිතක්කං විචාරං එතන ඉඳලා යන්නේ. ඊට කලින් තියෙන එකයි මේ හොයාගන්න බැරි. ဒုတိ ය jhanං උපසම්පජ්ජ විහෙරති. අපි ඒක සූත්‍රයේ කියවලම හොයාගනිමු. බලමු. ඒක බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කරෙත් නැහැ. ඒකෝධි භූත කියලා වචනය පැහැදිලි කරා. ඒක වෙනත් වචනයක්. හොඳයි. internal confidence. එතකොට තමා තුළ සද්ධා ගුණය තියෙනවා මේ මාර්ගය හරි කියලා. ඒ වගේම unification of mind. මනසේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒකාග්‍රතාව කියන ගුණය. is without thought and examination. ආයත් කියනවා අවිතක්කං අවිචාරං කියලා. සිතවිලිත් නැහැ, සිතවිලි විමසීමත් ඒ දෙවෙනි ධ්‍යානයෙන් පස්සේ සිතවිලි නැත්තටම නැතිලා යනවා. කොයිතරම් නිදහසක්ද මේක. එහෙමයි බ්‍රහ්මාලි හඳුරු පැහැදිලි කරේ. And has rapture and happiness born of samadhi. සමාධියෙන් උපදුණු ප්‍රීතිය සුඛයක් තමයි දැන් තියෙන්නේ. ඒ දෙවෙනි ධ්‍යානය. එතකොට මේ සිතවිලි විමසීමත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මනසේ සියුම් වූ චලනයක් තියෙනවා නම්, කුඩා වූ චලනයක් තියෙනවා නම් ඒ චලනය නැති වෙලා ගිය ස්වභාවයයි. එතකොට 100%ක්ම මේ මනස සිතවිලි වලින් මිදුණු සිතක්. එතකොට මේ දෙවෙනි ධ්‍යානයට සමවදින එක අද්වෛත වේදාන්ත කියන වේද ග්‍රන්ථය ගත්තහම එතන කියවෙනවා මේ ද්වයතාවයෙන් තොර භාවය. non duality කියන එක. එතකොට අපි තමා කියලා කියන්නේත් සමාධිය කියලා කියන්නේත් එකක්. අපි සමාධිය බවට පත් වෙනවා. ওই ද්වයතාවේ නැහැ කියලා කියන්නේ ද්වයතාවෙන් තොරයි කියලා කියප එක මේ බුදුදහම එතනින් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඒ අද්වෛත වේදාන්තයෙන් බුදුදහම කොච්චර වෙනස් වෙනවද කියනවා නම් බුදුදහම එතනිනුත් එහාට තුන්වෙනි හතරවෙනි ධානවලිනුත් එහාට ගමන් කරලා තියෙනවා. එතකොට අද්වෛත වේදාන්තයේදී මේ අද්වෛත ස්වභාවය non dual state කියලා පැහැදිලි කරන්නේ මේ සමාධියම එකක්, ඒකාග්‍රතාවයක්, එකම දෙයක් විදියට දකින්න එක. මනස එකම අත්දැකීමක පැය ගානක් ඔහේ පවතිනවා. සමාධි අත්දැකීම තුළ, ඒකාග්‍රතාවය තුළ. එහෙමයි එක දිගට මේ අත්දැකීම ලබන්නේ කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළා.
ඊළඟට අපි යමු තුන්වෙනි ධ්‍යානයට. with the fading away as well of rapture, ප්‍රීතිය දුර වෙලා ගියාට පස්සේ he dwells equanimous, උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා, and mindful, සිහියෙන්. එතකොට සිහියේ අග්‍රඵලය තමයි මේ තුන්වෙනි ධ්‍යානයේ ලබන සිහිය. එයයි උන්වහන්සේ පැහැදිලි කරේ. පීක් කියන්නේ මුදුන කියන එක. එතකොට සිහියේ තියෙන බලවත්ම තැන මෙන්න මෙතන මේ තුන්වෙනි ධ්‍යානයේ මතුවෙන සිහිය. කවදාවත් මේ නොතිබුණු සිහියක් මේ අවස්ථාවේදී දැනෙනවා. ඒ වගේම සම්පජඤ්ඤය, සිහිනුවණින් හැම දෙයක්ම තේරෙනවා. ඔබට දැනෙන අත්දැකීම කොයිතරම් සුවදායකද, ඒ සිහිය මොනතරම් ප්‍රබලද කියලා ඔබට දැනෙනවා. කොහොමද ඔබ මේ තරම් සුවයක් විඳේ කියන සිහියයි සිහිනුවණයි ඔබට සම්ප්‍රජඤ්ඤයයි ඔබට තියෙන්නේ. He experiences happiness with the body. මනෝමය වූ නාමකාය හරහා ඔබේ පෞරුෂත්වය මෙතන ස්පර්ශ කරන්නේ. ඔබගේ ඍජු අත්දැකීම, ඒ වගේම ෂණිකව ඔබ ලබන අත්දැකීම තමයි මේ අත්විඳින්නේ. එතකොට නාමකාය රූපකාය කියන දෙක මහා නිදාන සූත්‍රයේ පැහැදිලි වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට නාමකාය කියන එකට අත්විඳින්නට තියෙන ඉහළම සැපය තමයි මේ ස්පර්ශ කරන්න කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට මෙතනදී ප්‍රීතියක් නැති වුණාට පස්සේ, ප්‍රීතිය බැහැර වුණාට පස්සේ තියෙන ෂණිකව ලබන සුවයයි මේ අත්විඳින්නේ. මේක මේ with the body කියලා, happiness with the body කියලා බික්කු බෝධිහාමුදුරුව පරිවර්තනය කරලා තිබුණට සංයුත්ත නිකායේ ඥානමෝලි කියන හාමුදුරුව මේක කලින් පරිවර්තනය කරලා තිබුණේ direct experience කියලා, ඍජු අත්දැකීමක් කියලා. ඍජු තමාගේ පැවැත්මට අදාළව අත්දැකීමට එළඹිලා ලබන සුඛය තමයි අත්විඳින්නේ කියලා. නමුත් එය වැරදි අර්ථකථනයක් ගෙන දෙන පරිවර්තනයක් විදිහට මෙතන මේ කයක් අදාළ කරගෙන කායිකව ලබන සුඛයක් කියලා පැහැදිලි කරලා තියෙනවා කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා. ඉතින් මේ නාම කායෙන්, මනෝමය කායෙන් ලබන සුඛයම මෙතනින් අවධාරණය වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළේ. මොකද කයෙහි දැනීමක් මෙතනදී තියෙන විදියක් නැති නිසා. He enters and dwells in the third jhana of which, තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා වාසය කරනවා. ඒ තුන්වෙනි ධ්‍යානයට සමවැදුනට පස්සේ noble ones declare, ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා, he is equanimous, උපේක්ෂාවෙන් යුක්තයි, mindful, සිහියෙන් යුක්තයි, ඒ වගේම one who dwells happily, සැපයෙන් වාසය කරනවා කියලා. එතකොට ඒ තමයි ආර්ය වාසය, ආර්යයන් වහන්සේලා වාසය කරන්න කැමති තැන, තුන්වෙනි ධ්‍යානය. එතකොට දෙවෙනි ධ්‍යානය, කලින් තිබුණු දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ ඒකාග්‍රතාවයට තියෙන අත්දැකීම. හැබැයි බුදුරජාණන් වහන්සේ යම් තැනකදී සතුටින් හිටියා, සුඛයෙන් හිටියා කියලා ප්‍රකාශ කරා නම් ඒ උන්වහන්සේ එතනින් අදහස් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි, උන්වහන්සේ තුන්වෙනි ධ්‍යානයේ හිටියා කියන එකයි. අන්න එහෙම මේ තේරුම් ගන්න කියලා පැහැදිලි කළා. ඊළඟට අපි හතරවෙනි ධ්‍යානය විස්තර කරගනිමු. with the abandoning of pleasure and pain, සුඛයත් දුක්ඛයත් සපුරාම බැහැර වුණාට පස්සේ. එතකොට ඇයි මේ සුඛ දුක්ඛ මෙතන සඳහන් වෙන්නේ? එය බැහැර කිරීම, ඒ දෙක එකට තමයි බැහැර වෙන්නේ. මේ සුඛ කියන එකත් දුක්ඛ කියන එකත් එකටමයි තියෙන්නේ. එතකොට අර තුන්වෙනි ධ්‍යානයේදී තිබුණ සුඛය, සනීපතාවය, සුවතාවය බැහැර වෙනවත් එක්කම උපේක්ෂාව උපදිනවා. ඒ බැහැර වීමේදී දුක්ඛ කියන එකත් නැති වෙලාම යනවා. අන්න එයයි මෙතනින් අදහස් වෙන්නේ කියලායි පැහැදිලි කළේ. and with the previous passing away of joy and displeasure, කලින්ම ප්‍රීතියත් ඒ වගේම දෝමනස්සයත්, ඒ දෙකත් කලින්ම නැති වුණා. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ සෝමනස්සයේ අත්දැකීම,
ගැටීම කියන එක දෝමනස්සේ අත්දැකීම ඒ දෙකම මේ වෙලාවේ බැහැර වෙනවා. අන්න එහෙම අත්දැකීමක්. He enters and dwells in the fourth jhana. ඒ භික්ෂුව සතරවෙනි ධ්‍යානයට සම්වැදිලා වාසය කරනවා, which has neither painful no pleasure, no pleasant. පොඩකින. He enters and dwells in the fourth jhana. ඒ භික්ෂුව සතරවෙනි ධ්‍යානයට සම්වැදිලා වාසය කරනවා, which is neither painful no pleasant. අදුක්කම සුඛයෙන් යුක්තයි and includes the purification of mindfulness. මනසෙහි සුපිරිසිදුතාවය තියෙනවා. මොකින්ද? by equanimity, උපේක්ෂාවෙන්. එතකොට මේ අත්දැකීම තවත් සනීප අත්දැකීමක්, උපේක්ෂාව සනීප අත්දැකීමක් විදියටයි පැහැදිලි කරේ. ඒක සුඛයක්ද දුක්ඛයක්ද කියලා නම් කරන්න බෑ. මොකද එතන තියෙන්නේ කිසියම් සමබරතාවයක් නිසා. එතකොට අපි සුඛය කියන එකත් මෙතනදී අතහැරියට පස්සේ තියෙන සුඛයයි මේ තියෙන්නේ. සුඛය අත්හැරියට පස්සේ තියෙන සුඛය කොයි වගේද කියලා ඒක අත්විඳලාමයි බලන්න ඕනේ කියලායි බ්‍රහ්මාලි හාමුදුරුවෝ අදහස් කරේ. එතකොට එතනින් පස්සේ ලබන්න යන්නේ අපි immaterial experiences, අරූප කියන තත්වයන්, අරූප අත්දැකීම් ලබන්නට නම් මේ අත්දැකීම් තියෙන්න ඕනේ. එතකොට ලෝකයේ තියෙන ඉහළම සැපය මේ විදියට අපි අත්විඳිනවා. අරූප අත්දැකීම් වලට ගියාම උදාහරණයක් විදියට nothingness කියන එක උන්වහන්සේ පැහැදිලි කරා. ආකින්චඤ්ඤායතනයේදී කිසිවක් නැහැ. මේ උපේක්ෂාව කියලාවත් හඳුනා ගන්න සංඥාවක් නැහැ. එකම සංඥාව තියෙන්නේ කිසිවක් නැහැ කියන සංඥාව විතරයි. ඒක ආකින්චඤ්ඤායතනය. ඉතින් එය අවබෝධයේ අග්‍ර අත්දැකීම ලබන්න ආසන්නයි කියලා. නේව සංඥා සංඥායතන කියන්නේ ඊට පස්සේ තියෙන එක. ඒ neither perception or non perception කියන එක. මෙතන nothingness කියන එක. එතකොට nothingness කියලා කියන්නේ කිසිවක් නැහැ කියන සංඥාව. එය අරූප අත්දැකීමක්. අරූප ධ්‍යාන අත්දැකීමක්. ඒවට දැන් අපි මේ හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ සමාධි සූදානම් වෙනවා. සූත්‍රයේ අගට ඒකයි කියන්නේ this is called right samadhi. මේ තමයි නියම සමාධිය කියලා. This is called right stillness. හොඳයි. දැන් අපි ඊළඟට බය බේරව සූත්‍රය සාකච්ඡා කරන්න යනවා. බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම කොයි වගේද බුද්ධත්වයට පත්වීමේදී ත්‍රිවිද්‍යා ලැබුව හැටි එතනින් පැහැදිලි වෙනවා. මේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 4 වෙනි බය බේරව සූත්‍රය. එහින් උපුටා ගන්නපු කොටසක්. When my stilled mind was thus purified, මගේ මනස නිශ්චල මනස මෙහෙම පිරිසිදුනාට පස්සේ ඒක වෙනත් ආකාරයකින් කියනවා when my mind thus stilled, මගේ මනස මෙහෙම නිශ්චල වුණාට පස්සේ කියනවා නම් වඩා හොඳයි කියලා උන්වහන්සේ පැහැදිලි කරා. මොකද මෙය සමාධිය තුල ඇතිවෙන අත්දැකීමක් නෙමෙයි, සමාධියෙන් මිදුණට පස්සේ ලබන අත්දැකීමක්. bright කියලා කියන්නේ ප්‍රභාස්වර භාවයට පත් වුණාට පස්සේ unblemished කියලා කියන්නේ දෝෂ වලින් තොර වුණාට පස්සේ. ඒ වගේම rid of imperfection කියන්නේ අසම්පූර්ණතාවලින් දුරු වුණාට පස්සේ. rid of imperfection අසම්පූර්ණතාවලින් දුරු වුණාට පස්සේ. malleable කියන්නේ කර්මන්නේ වුණාට පස්සේ. ඔය කම්මනීයේ තිතේ මුදු භූතේ කියලා කියන්නේ ඒකයි. මුදු භූතේ කම්මනීයේ තිතේ මෘදු වුණාට පස්සේ කටයුත්තට යෝග්‍ය වුණාට පස්සේ කර්මන්නේ වුණාට පස්සේ. ඊළඟට wieldy කියන්නේ මේ ලෙලවිය හැකි කියන එක. දැන් ඔය
බ්‍රහ්මාලි හම්දුරණ මතක් කරන්නේ මැටි පිඬක් ගත්තාම අපිට පුළුවන් අපිට ඕන ස්වභාවයකට ඒක සකස් කරගන්න මැටි පිඬ. ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ කියලා මම අහලා තියෙනවා. මම හිතන්නේ ඒක කිව්වා කියලා බ්‍රහ්මාලි හම්දුරණට මොනවත් කියන එක නැහැ. ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන පැහැදිලි වෙන්නේ. මේ ඕනම දෙයකට යෝග්‍යයි මේ හිත. ඒ වචනයෙන් මුනහස පැහැදිලි කළා මනස ඕනම දිහාවකට අපිට යොමු කරන්න පුළුවන් කියන එක. ඊළඟට තමයි ස්ටෙඩි. ස්ථිර වූ මනසක් ස්ථාවරව පවතුනාට පස්සේ and attain to imperturbability. එතකොට imperturbability කියන එක. එතකොට එතනින් අදහස් වෙන්නේ ශාන්ත මනසක් බවට පත් වුණාට පස්සේ ආනෙන්ජප්පත්ත කියලා කියන්නේ මේකට. එතකොට ආනෙන්ජප්පත්ත කියලා කියන්නේ ඇත්තටම මේ උන්වහන්සේ පැහැදිලි කරා උන්වහන්සේගේ වචනෙන් කියනවා නම් gone beyond pleasure and pain. සුඛයත් දුක්ඛයත් කියන දෙකෙන් එහාට ගිහිල්ලා සුඛයත් දුක්ඛයත් කිසිම ආකාරයක මතුවෙන තැනක් නෙමෙයි මේ අත්දැකීම. එතකොට අපිට සුඛය දුක්ඛය කොයි ආකාරයකින්වත් අත්විඳින්න බැරි තැනක් මේ තැන. මෙතනින් එහාට යamak සිද්ධ වෙන්නේ නැහැ. සුඛය දුක්ඛය කියන දෙක නැතුන මෙතනින් එහාට එන්නේ නැහැ. ඒ බඳු තැනකට ආවට පස්සේ I directed it මම යොමු කළා to knowledge of the recollection of past lives අතීත ජීවිත ස්මරණයට. I recollected my manifold past lives. බොහෝ අතීත ජීවිත මා විසින් මෙනෙහි කළා. that is ඒ තමයි one birth. ඉස්සෙල්ලාම අපි අත්විඳින්නේ එක ජීවිතයක්. එක අත්දැකීමක් ලැබෙනවා. පිරිසිදුව පැහැදිලිව අපි අත්විඳිනවා එක අතීත ජීවිතයක්. 2 births ජීවිත දෙකක්. 3 births තුනක්. 4 births හතරක්. 5 births පහක්. 10 births 10ක්. 20 births 20ක්. 30 births 30ක්. 40 births 40ක්. 50 50ක්. 100 births 100ක්. 1000 births 1000ක්. 100,000 birds ලක්ෂයක් කියන එකනේ ලක්ෂයක් මගේ ගණන් බෑ කියලා තේරෙනවා දැන්. many years of world contraction මේ ලෝක years කියන්නේ කල්ප කියන එක. කල්ප ගානක ලෝකය හැකිලෙන එක contraction එක හැකිලෙන එක මේ හැකිලි කල්ප ගණනාවක් ලෝකයේ හැකිලෙද්දී අපි ඉපදෙමින් මැරෙමින් ආපු ස්වභාවය පැහැදිලි වෙනවා. ඊළඟට many years of world expansion ලෝකයේ විවෘත වීමේදී නැවත ලෝකයේ සකස් වීමේදී කල්ප ගණනාවක් එහිදීත් අපි ඉපදෙමින් මැරෙමින් ආපු හැටි අත්විඳිනවා. හරි පුදුමයි නේද කියලා බ්‍රහ්මාලි හඳුරහුවා. many years of world contraction and expansion ලෝකයේ විවෘත වීම හැකිලීම විස්තරණය කියන ඒ දෙකම එකට අත්විඳිනවා. there I was so named එහිදී කොහොමද අපි දකින්නේ මෙන්න මෙහෙම නමක් මට තිබුණේ. මේ නමින් තමයි මම ඒ කාලේ ජීවත් වුනේ. of such a clan මෙබඳු කුලයකයි මම ඉපදුනේ. with such an appearance මෙබඳු පෙනුමක් මට තිබුණේ. such was my nutriment මෙබඳු ආහාර තමයි අනුභව කළේ. such my experience of pleasure and pain මා දුක සහ සැප විඳ මෙන්න මේ විදියට කියලා දැනගන්නවා. such my life term මගේ ජීවිත කාලය මේ වගේ කියලා දැනගන්නවා. and passing away from there එයින් චුත වුණාට පස්සේ I reappeared elsewhere වෙනත් තැනක නැවත ඉපදුනා. and there too එහිදීත් I was so named මෙන්න මෙහෙම නමක් තිබුණා. of such a clan මෙබඳු කුලයක හිටියා. with such an appearance මෙබඳු පෙනුමක් තිබුණා. such was my nutriment මගේ ආහාර මේ වගේ. such my experience of pleasure and pain මගේ දුක සහ සැප මේ වගේ. such my life term මගේ ජීවිත කාලය මේ වගේ. and passing away from there එයින් චුත වුණාම I reappeared here මෙහි නැවත මතු වුණා.
thus අනේ විදියට with their aspects and particulars එහි අංශ සහ විශේෂත්වයන් සහිතවම I recollected my manifold past lives මම මගේ විවිධ අතීත ජීවිත මෙනෙහි කරා කියලා පැහැදිලි කළා. මෙතනදී අදහසක් දුන්න ඔය dissolve කියලා කියනවනම් එතකොට පිළිවෙලින් ලෝකේ පරිණාමය වෙන හැටි ඊට පස්සේ පිළිවෙලින් එය විනාශයටපත් වෙන හැටි එහෙම නැත්නම් evolution devolution කියලා කිව්වත් කමක් නැහැ කියලා උන්වහන්සේ පැහැදිලි කරා. එතකොට ඒ පාලි වචනයේට එතකොට ඒක ටිකක් සමානයි කියලා. ඒ වගේම මේ big bang theory කියලා තියෙනවා අද කාලේ මේ ලෝකේ නිකන් මේ කුඩුපට්ටම් වෙලා යනවා කියලා අදහසක් මේ ක්‍රන්ච් වෙනවා කියලා එහෙම එකක් පාලියෙන් අදහස් වෙන්නේ නැහැ කියලායි බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළේ. අපි තවත් සූත්‍රයක කියවමු. This was the first true knowledge attained by me in the first watch of the night. මේ තමයි this was the first true knowledge පළවෙනි විද්‍යාව පළවෙනි insight එක පළවෙනි අවබෝධය සත්‍ය ඥානය attained by me මා විසින් අවබෝධ කරගනිපු in the first watch of the night පළවෙනි රාත්‍රියේ පළමු යාමේදී. Ignorance was banished අවිද්‍යාව දුරු වෙලා and true knowledge arose යතහ ඥානය සත්‍ය ඥානය මතු වුණා. Darkness was banished අඳුර නැති වෙලා ගියා and light arose ආලෝකය ඇති වුණා. ආලෝක උදපාදි කියන්නේ as happens in one who abides diligent ardent and resolute එතකොට එය වෙන්නේ කාටද කෙලස්තවන වීරයෙන් යුක්තව diligent ආතාපීව ඉන්න කෙනෙක්ට ardent diligent කියන්නේ අප්‍රමාදීව ඉන්න කෙනෙක්ට ardent කියන්නේ කෙලස්තවන වීරයෙන් යුක්තව ආතාපීව ඉන්න කෙනෙක්ට and resolute කියලා කියන්නේ සමාධියේ ස්ථාවරව ඉන්න කෙනෙක්ට. මේ අත්දැකීම හරියට බිත්තරයකින් කුකුළු පැටියෙක් ඒ බිත්තරය කඩාගෙන එළියට ආවහම මෙහෙමත් ලෝකයක් තියෙනවනේ කියලා අත්විඳිනවා වගේ. ඒකයි මෙතන කියන්නේ darkness was banished අඳුර නැති වෙලා light arose ආලෝකය හටගත්තා කියලා. එතකොට එතනින් අපි නිකන් අපි දැනට ඉන්නේ ආවරණයක් ඇතුළත වැහිලා එයින් මිදෙන අත්දැකීම එබඳු ඉහළම අත්දැකීමක් විදියටයි පැහැදිලි කළේ. අපි තවත් කියමු. When my stilled mind was thus purified මේ විදියට මගේ නිශ්චල මනස පිරිසිදු වුණාට පස්සේ bright ඒ වගේම ප්‍රභාෂ්වර වුණාට පස්සේ unblemished දෝෂ වලින් තොර වුණාට පස්සේ rid of imperfection අසම්පූර්ණතා නැති වෙලා ගියාට පස්සේ malleable කර්මන්නේ වුණාට පස්සේ wieldy කියලා කියන්නේ ලෙලවන්න පුළුවන් වුණාට පස්සේ steady ස්ථාවර වුණාට පස්සේ and attain to imperturbability ආනන්‍ය තත්වයට ශාන්ත භාවයට පත් වුණාට පස්සේ I directed it to knowledge of the passing away and reappearance of beings. I directed it එබඳු මනසක් මම යොමු කළා to knowledge of the passing away සත්වයන් passing away and reappearance of beings චුතියත් උත්පත්තියත් සත්වයන්ගේ ඇතිවන්නේ කොහොමද කියලා දැන ගැනීමට මනස යොමු කළා. With the divine eye කියන්නේ දිබ්බ චක්කුවෙන් දිව්‍යමය වූ ඇසින් ප්‍රඥා ඇසින් which is purified and surpasses the human සුද්ධ වූ ඊටම පිරිසිදු ඒ වගේම මනුෂ්‍ය තත්වයන් ඉක්මවා යන I saw beings මම දැක්ක සත්වයන් passing away and reappearing මැරෙනවා නැවත උපදිනවා inferior and superior එතකොට ඉහළ තත්වයන් වලින් පහළ තත්වයන් වලින් ඒ අය හටගන්නේ කර්මානුරූපව fair and ugly සමහර අය fair ප්‍රසන්නයි එහෙම නැත්නම් පියකරුයි සමහර අය පියකරු නැහැ ugly fortunate and unfortunate සමහර අය වාසනාවන්තයි සමහර අය වාසනාවන්ත නැහැ සුගත දුක්ගත කියන එක. එතකොට
inferior superior කියන එකට හීන ප්‍රනීත කියන එක. I understand how beings pass on මම තේරුම් ගත්තා. I understood මම තේරුම් ගත්තා how beings සත්වයන් කොහොමද pass on ගමන් කරන්නේ according to their actions ඒ අයගේ කර්ම අනුව. thus මෙන්න මේ විදියට these worthy beings මේ සුදුසු සත්වයන් who were ill conducted in body කායිකව දුරාචාරයේ යෙදුණු ඒ වගේම speech වාචසිකව දුරාචාරයේ යෙදුණු and mind මනසින් දුරාචාරයේ යෙදුණු revilers of noble ones ආර්ය උපවාදයේ යෙදුණු ආර්යයන්ට නිග්‍රහ කරපු wrong in their views ඒ අයගේ දෘෂ්ටියෙන් වැරදි දෘෂ්ටියේ හිටපු මිත්‍යා දෘෂ්ටියේ හිටපු giving effect to wrong view in their actions ඒ අයගේ ක්‍රියාවලින්ම මිත්‍යා දෘෂ්ටියට මඟ සලසන on the dissolution of the body කය බිඳුනට පස්සේ after death මරණයෙන් පස්සේ have reappeared in a state of deprivation දුෂ්කරතා තියෙන තැනකයි ඒ අය උපදින්නේ in a bad destination නරක අන්තයක නරක ගමනාන්තයක උපදින්නේ in perdition විනාශයේ තියෙන තැනක උපදින්නේ even in hell අපාය වගේ අපායෙත් උපදිනවා but these worthy beings ඒ වගේම තවත් ඒවට සුදුසුකම් සපුරා වෙනස් සුදුසුකම් සපුරාගත් සත්වයෝ ඉන්නවා who were well conducted in body කායික හොඳ ආචාරයේ හැසිරුණු speech හොඳ වචනෙන් හොඳ ආචාරයක් තිබුණු and mind මනසින් යහපතේ යෙදුණු not revilers of noble ones ආර්ය උපවාදයේ නොයෙදුණු right in their views ඒ අයගේ දෘෂ්ටිය පිරිසිදු වූ සම්මා දිට්ඨියෙන් යුක්ත වූ giving effect to right destination giving effect to right view in their actions සම්මා දිට්ඨියටම ඒගොල්ලන්ගේ ක්‍රියාවලින් පසුබිම සකස් කරන්නේ on the dissolution of the body කය බිඳිලා ගියාම after death මරණයෙන් පස්සේ have reappeared in a good destination නැවත උපදිනවා හොඳ අන්තයක හොඳ ගමනාන්තයක even in the heavenly world ඒ අය දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන් ඒ කියන්නේ මෙතනදී බ්‍රහ්මාලය හම්දුර නතර වෙලා පැහැදිලි කරා ඉස්සෙල්ලා තමන් උපදින්නේ හොඳ තැනක එතනින් පස්සේ තමයි කමාවක් දාලා මේ දිව්‍ය තලයක උපදිනවා කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. එතනින් අදහස් වෙන්නේ සුගතිගාමි වීමේදී එක්ක සුගතියක උපදින්න පුළුවන් එතනින් පස්සේ සුදුසුකම් සපුරාගෙන දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් කියන එක වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් එකවරම උපදීමක් දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන් කියන අදහසත් ගන්න පුළුවන් කියලා උන්වහන්සේ මතක් කරා. නමුත් ඒ දෙක වෙනමයි සඳහන් වෙන්නේ කියලා අපිට අවධානය යොමු කරන්න කිව්වා. Thus with the divine eye මේ විදියට මම දිබ්බ චක්කුවෙන් which is purified and surpasses the human සුපිරිසිදු වූ ශුද්ධ වූ සහ මේ මනුෂ්‍ය තත්වයන් ඉක්මවා ගියපු I saw beings මම දැක්ක සත්වයන් passing away and reappearing මැරිලා නැවත උපදින inferior and superior හීන සහ ප්‍රනීත fair and ugly fair කියලා කියන්නේ ප්‍රියකරු and ugly ප්‍රියකරු නොවන කැත fortunate and unfortunate වාසනාවන්ත සහ වාසනාවන්ත නොවන සුගත සහ දුක්ගත and I understood ඒ වගේම මම තේරුම් ගත්තා how beings කොහොමද සත්වයන් pass on according to their actions ඒගොල්ලන්ගේ කර්මය අනුව උපදෙමින් මැරෙමින් යන ආකාරය. This was the second true knowledge මේ තමයි දෙවැනි යථාභූත ඥානය attained by me මා විසින් අවබෝධ කරගනිපු in the middle watch of the night රාත්‍රියේහි මධ්‍යම යාමේදී. Ignorance was banished අවිද්‍යාව දුරු වුණා and true knowledge arose යථාභූත ඥානය මතු වුණා. Darkness was banished අඳුර දුරු වුණා and light arose ආලෝකය හටගත්තා
as happens in one who abides diligent, ardent and resolute. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව වගේම ස්ථිර සමාධියෙන් යුක්තව ඉන්න කෙනෙක්ට සිද්ධ වෙනවා වගේ. අන්න එහෙමයි ඒ අවසන් වෙන්නේ. ඊළඟට when my concentrated mind, when my stilled mind was thus purified, මගේ පිරිසිදු මනස, මගේ සමාධිගත වූ මනස මේ විදියට පිරිසිදුනාම, bright, ආලෝකමත් වුනාම, unblemished, චෝදනාවෙන් තොර වුනාම, rid of imperfection, අසම්පූර්ණතාවයන් බැහැර වුණාට පස්සේ, malleable, කර්මන් වුණාම, wieldy, කද්ද wieldy කියන්නේ? ලෙලවිය හැකි, මෘදු භාවයට පත් වුණාට පස්සේ, steady, ස්ථාවර වුණාට පස්සේ, and attain to imperturbability, ආනන්‍ය තත්වයට, ශාන්ත භාවයට පත් වුණාට පස්සේ, I directed it to knowledge of the destruction of the taints, ආශ්‍රවයන් ප්‍රහාණය කිරීමේ ඥානය වෙත මම මනස යොමු කළා. I directly knew, මම ඇත්ත ඇති සැටිම දැනගත්තා, යථාභූත ඥානෙන් දැනගත්තා, as it actually is. එහෙම නැත්නම් බ්‍රහ්මාලි හාමුදුරු පැහැදිලි කරේ according to the reality, යථාර්ථයටම අනුව, this is suffering, මේ තමයි දුක. I directly knew, මම යථාභූත ඥානෙන් as it actually is, ඇත්ත ඇති සැටිම දැනගත්තා, this is the origin of suffering, මේ තමයි දුකෙහි හට ගන්න ආකාරය. I directly knew as it actually is, මම යථාභූත ඥානෙන් ඇත්ත ඇති සැටිම දැනගත්තා, this is the cessation of suffering, මේ තමයි දුකෙහි නිරෝධය කියලා. I directly knew as it actually is, මම ඇත්ත ඇති සැටිම දැනගත්තා, this is the way leading to the cessation of suffering, මේ තමයි දුක්ඛ නිරෝධයට හේතු වෙන මාර්ගය කියලා. I directly knew as it actually is, ඇත්ත ඇති සැටිම මම යථාභූත ඥානෙන් දැනගත්තා, these are the taints, මේ තමයි ආශ්‍රව. I directly knew, මම ඇත්ත ඇති සැටියෙන් යථාභූත ඥානෙන් as it actually is දැනගත්තා, this is the origin of the taints, මේ තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීම කියලා. I directly knew as it actually is, මම යථාභූත ඥානෙන් තියෙන ස්වභාවයෙන්ම දැනගත්තා, this is the cessation of the taints, මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය කියලා. I directly knew, මම ඍජුවම දැනගත්තා, as it actually is, ඇත්ත ඇති සැටියෙම, this is the way leading to the cessation of the taints, ආශ්‍රවයන් නිරෝධයට තියෙන මාර්ගය මෙයයි කියලා. එතකොට අපි තවත් සාකච්ඡා කරමු. When I knew and saw thus, මම අන්න එහෙම දැනගත්තහම සහ දැක්කහම, my mind was liberated from the taint of sensual desire, කාම ආශ්‍රවයන්ගෙන් මගේ මනස මිදුණා. From the taint of being, භව ආශ්‍රවයන්ගෙන් මිදුණා. And from the taint of ignorance, අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් මිදුණා. When it was liberated, මගේ මනස මෙහිම මිදුණට පස්සේ, there came the knowledge, මෙන්න මෙහිම ඥානයක් ඇති වුණා, it is liberated, මම විමුක්ත භාවයට පත් වුණා කියලා. I directly knew, මම යථාභූත ඥානෙන් දැනගත්තා, birth is destroyed, උපත ජාති කියන එක නැති කළා, the holy life has been lived, බ්‍රහ්මචාරී ජීවිතය ජීවත් වුණා අවසානයේටම, what had to be done has been done, කල යුත්ත කළා, කතං කරණීයං කියන එක, there is no more coming to any state of being, නැවත පැවැත්මකට කොයිම ආකාරයකින්වත් එන්නේ නැහැ කියලා ඍජු ඥානයක් ඇති වෙනවා. මේ ගැන කාට හරි සැකයක් තියෙනවා නම් එයා රහත් නැහැ කියලායි බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කළේ. රහත්ද නැද්ද කියලා දැනගන්න තියෙන එක ක්‍රමයක් ඒක. රහත් භාවයට පත් රහතන් වහන්සේ නමකට තියෙන ඥානය දැනුමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ රහතන් වහන්සේගේ ඥානය තමයි ඇත්තටම මේ උපත නැති කලා කියන ඥානය, බ්‍රහ්මචාරී ජීවිතය ගත කලා කියන ඥානය, අවසානයේටම ඒ අවසන් කියන එක කලයුත්ත කලා කියලා ඥානය, ඒ වගේම නැවතත් කිසිම පැවැත්මකට එන්නේ නැහැ කියන ඥානය.
This was the third true knowledge. මේ තමයි තුන්වෙනි යථාභූත ඥානය attained by me. මා විසින් අවබෝධ කරගනිපු. In the last watch of the night. රාත්‍රියේහි අවසාන යාමේදී. Ignorance was banished. අවිද්‍යාව දුරු වුණා and true knowledge arose. සත්‍ය ඥානය ඇති වුණා. Darkness was banished. අඳුර නැති වුණා and light arose. ආලෝකය හටගත්තා. As happens in one who abides diligent, ardent and resolute. අප්‍රමාදීව වීරයෙන් සහ ස්ථාවරව වාසය කරන කෙනෙක්ට සමාධියෙන් වාසය කරන කෙනෙක්ට සිද්ධ වෙනවා වගේ. එතකොට මෙතනින් පැහැදිලි වෙන්නේ බුදුරජාන් වහන්සේ සතරවෙනි ධ්‍යානය කියන මාර්ගය අනුගමනය කළා. එතනින් පස්සේ ආශ්‍රව ක්ෂය කළා. අරහත් භාවයට පත් වුණා කියන එක. කාම ලෝකයෙන් බැහැර වෙලා කාම ලෝකය වැඩක් නැහැ කියලා ඒන් බැහැර වෙලා පැවැත්මත් බැහැර කරලා නැවත පැවැත්මකට එන්නේ නැති තත්වයකට පත් වුණා කියන එකට. ඊළඟට තවත් තියෙනවා අන්තිමටම උන්වහන්සේ කුඩා උපුටාගෙන තියෙනවා මෙන්න මෙහෙම සංයුත්ත නිකාය 22 84 කියන කොටසෙන් බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙමලු උගන්වලා තියෙන්නේ. තිස්ස කියන හාමුදුරුවෝ කම්මැලි භාවයෙන් ආවට පස්සේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න බුදුරජාන් වහන්සේ මේ පුහුණුවේ උනන්දු ඇති කරවන්න මෙන්න මෙහෙම උපදෙස් දීලා තියෙන්නේ. Rejoice තිස්ස. Rejoice. සතුටටපත් වෙන්න, විනෝද වෙන්න තිස්ස. I am here to exhort. මම ඉන්නේ මෙතන උනන්දු කරවන්න. I am here to assist. මම මෙතන ඉන්නේ උදව් කරන්න. I am here to instruct. මම මෙතන ඉන්නේ උපදෙස් දෙන්න. ඉතින් මෙන්න මේ විදියටයි බුදුන් වහන්සේ උගන්වලා තියෙන්නේ. හැබැයි මේ විදියටම උනන්දු වෙලා පුහුණු වුණොතින් අපි හැමදේම නතර කරන තැනකටපත් වෙනවා. අන්න ඒ අත්දැකීම ලබන්න කියලා උන්වහන්සේ උනන්දු කරෙව්වා. ඒ වගේම මේ තමයි සම්මා සමාධියට අදාළ දේශනය. මෙතනින් පස්සේ මේ වැඩසටහන එහි සූත්‍ර සාකච්ඡාවන් අවසන් වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එක සූත්‍රයක් ඉතුරු වුණා කියලා උන්වහන්සේ ඒ වගේම ඒ මහා නාම සූත්‍රය ඉතුරුනේ ඇත්තටම එය සාකච්ඡා කරනවා කියලා සඳහන් කළේ නැහැ. හෙට මම හිතන්නේ සාකච්ඡා කරන්න එක නැහැ උදේ දේශනාවේදී 9ට පැවැත්වෙන දේශනාවේදී හෙට දවසේ 9ටනේ දේශනාව පැවැත්වෙන්නේ 8ට නෙමෙයි. මොකද ගමට පිණ්ඩපාත යන නිසා. එතකොට එතෙන්දී මම හිතන්නේ ගෙදර යන උපදෙස් දෙයි. ගෙදර නෙමෙයි මේ ආරණ්‍යයට අරන් යන්න උපදෙස් දෙවි. ඒ වගේ උපදෙස් හෙට දේශනාවේදී ලබන්න සූදානම් වෙලා වඩින්න කියලා. අද හැන්දෑවේදී තියෙන ප්‍රශ්න උත්තර 7 ඉඳලා මෙහෙවා කරන භාවනා වැඩසටහන පැය භාගයක් ඊළඟට ප්‍රශ්න උත්තර එතනදී මුණ ගැහෙමු කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ අවසන් කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.